समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිංසුවත්තු මනුස්සානං පුත්තාවත්තු මනුස්සානන්ති තී. වාසනාවන්ත පින්වත බණහන වෙලාවයි සියත රූපවාහිනීන් සිදු කරනු ලබන උතුම් ධර්ම දේශනාවයි මේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වන. අපි බණ පදයකට කන් සිත් යොමු කරමු. මාතෘකාවට ගත්තේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් සකල සත්වයා කෙරෙහි පතල මහදාල උතුම් බුද්ධ වචනයක්. තථාගත බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට එක්තරා මධ්‍යම රාත්‍රියක දෙවි කෙනෙක් කැවිදින් ප්‍රශ්න 3ක් ඇහුවා. ඒ අහපු ප්‍රශ්න 3න් දේවතාවුන් වහන්සේ අහපු පළවෙනි ප්‍රශ්නයත් ඒකට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ප්‍රකාශිත බුද්ධ වචනයත් මාතෘකාවට ගත්. මේ දේවතාවුන් වහන්සේ අහනවා කිංසු වත්තු මනුස්සාන. බුදුහාමුදුරුවනේ මේ ජන සමාජය ගත්තහම මේ ලෝකෙ ගත්තහම මනුස්ස ලෝකෙ මිනිස්සු විවිධාකාර වූ සම්පත් පසුපස හඹාගෙන යන. එකතු කරනවා. ඒවා රැස් කරනවා. මේ පරපුරට මදි වෙනකොට අනිත් ඊළඟ පරපුරටත් එකතු කරනවා. ඒත් ඇතිවීමක් නැහැ. ස්වාමීනි මොනම හේතුවක් නිසාවත් විනාශ කළ නොහැකි. ඒත් මිනිස්සෙකු විසින් නිරන්තරයෙන් තම ජීවිතයට එකතු කර ගත යුතු නැත්නම් මිනිස්සෙකුට තිබෙන වටිනාම සම්පත වස්තුව මොකක්ද? එතනදී තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පුත්තා වත්තු මනුස්සාන. මිනිස්සෙකුට තියෙන සම්පත් වස්තු අතර වටිනාම වස්තුව වටිනාම සම්පත දරු සම්පත පෙන්නන. දැන් සම්පත කියන වචනේ තේරුම් ලැබීම, සතුට, භාග්‍ය, සොම්නස, ප්‍රීතිය, උදානය මේ තේරුම් 6 සම්පත කියන වචනය තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඔබේ දරුවා ඔබට සම්පතක් නම් දරුවා නැමැති මේ සම්පතක් හැටියට දායාද කිරීමේ සහ කරවීමේ මූලික වගකීම දෙමව්පියෝ සතුයි. මේ ලෝකේ එදා රැකුනේ මේ ලෝකේ අද රැකිලා තියෙන්නේ මේ ලෝකෙ හෙට රැකෙන්නේ තම වගකීම් යුතුයකම් සහ අයිතිවාසිකම් කියන ධර්මතා දෙක මතයි. මේක තමයි දියුණුවන සීලාචාර දියුණු වුණු සීලාචාර ශිෂ්ටකාමී ජන සමාජයක් ගොඩනගන ශක්තිමත් පදනම. එහෙමනම්
බණ කියන මටත් තනතුරක් තියෙනවා. මේ බණ අහන හැමෝටම තනතුරක් පදවියක් නිලයක් තියෙනවා. ඒ සෑම තනතුරක් පදවියක් නිලයක් වටා ඒකරාශී වූ වගකීම් සහ යුතුයකම් කොටසකුත් තිබෙනවා. ඒ වගකීම් යුතුයකම් කොටස ඉටු කරන තරමට පැවිදි හෝ වේවා ගිහි හෝ වේවා තරා තිරමකින් තොරව බැබලෙනවා. සමහර වෙලාවට වන්දනීයත්වයට පූජනීයත්වයට පත් වෙනවා. එහෙමනම් ඔබේ දරුවා ඔබට සම්පතක් නම් දරුවා නැමැති මේ සම්පතක් හැටියට දායාද කිරීමේ මූලික වගකීම දෙමව්පියෝ සතුයි. අපි යමකුගෙන් ගරු ලබන්න නම් අපි ගරු කරන්න ඕන. ගරු නොකර ගරු ලබන්න බෑ. ගරු නොකර ගරු ලබන්න සූදානම් වෙනවා නම් එතන පිරිහීමත්, කඩාවැටීමත්, විනාශයත් සියල්ලම පසුපස හඹාගෙන එනවා. ඒ නිසා ඕනෑම තනතුරක් වටා ඒකරාශී වුණු වගකීම් සහ යුතුයකම් කොටසක් තිබෙනවා. එහෙනම් අම්මා කෙනෙකුගෙන් තාත්තා කෙනෙකුගෙන් දරුවෙකුට ඉටු විය යුතු වගකීම් සහ යුතුයකම් කොටසක් තිබෙනවා. ඒවා දරුවන්ගේ අයිතිවාසිකම්. දරුවන්ගෙන් දෙමව්පියන්ට ඉටු වෙන්නට ඕන වගකීම් යුතුයකම් කොටස දෙමව්පියන්ගේ අයිතිවාසිකම්. ජන සමාජයක් ගොඩනගන ශක්තිමත් පදනම මීට අවුරුදු 2564කට පෙර දීඝනිකායේ ගහපති වර්ගයේ සිඟාලෝවාද සූත්‍රයේදී ඒ සිඟාල කියන ඊටම දක්ෂ දැනුගත් තරුණ බ්‍රාහ්මණ පුතා වෙත බුදුරජාණන් වහන්සේ කරුණු 60කින් මේ ලෝකේ රැකෙන හැටි සහ රකින්න හැටි පැහැදිලි කළා. එහෙනම් අම්මා කෙනෙකුගෙන් තාත්තා කෙනෙකුගෙන් තම දූ පුතුන්ට ඉටු විය යුතු වගකීම් යුතුයකම් පහක් තිබෙනවා. ඒවා දරුවන්ගේ අයිතිවාසිකම්. ඒතර දෙමව්පියන්ගෙන් දරුවන්ට ඉටු වෙන්නට ඕන වගකීම් යුතුයකම් පහ. එක කල්යාණී නිවේශෙන්ති. බහතෝරණ වයසේ ඉඳලා දරුවන්ගේ සිත් තුළට වඩාත් අර්ථවත් හොඳ නිවැරදි සිතුවිලි ගලාගෙන දරුවගේ කටින් හොඳ වචන පිට කරන, දරුවගේ කයින් හොඳ දේවල් කෙරෙන සහ කරන හොඳ පැත්තට පුංචි කාලේ ඉඳලා දරුවා හුරු කරන්න ඕන. දෙක පාපා නිවාරෙන්ති. දරුවන්ගේ සිත් තුළට නරක නපුරු විනාශකාරී සිතුවිලි ගලාගෙන එන, කටින් නරක නපුරු වචන පිට කරන, කයින් නරක නපුරු දේවල් කෙරෙන සහ කරන අයහපතින් දරුවා ආරක්ෂා කර ගන්න ඕන. එතකොට මනස හදා මනුස්සකම් පුරුදු කරන පළවන සහ දෙවන යුතුයකම් දෙක. තුන්වෙනි යුතුයකම සිප්පං සික්ඛාපෙන්ති. අධ්‍යාපනය, උගත්කම, ඔළුව හදා උගතෙක් කරන. හැබැයි හැම දරුවෙකුටම දොස්තරලා වෙන්න බෑ. හැම දරුවෙකුටම ඉංජිනේරුවෙක් වෙන්නත් බෑ, ගුරුවරයෙක් වෙන්නත් බෑ, නීතිඥයෙක් වෙන්නත් බෑ, නායකයෙක් වෙන්නත් බෑ, කලාකාරයෙක් වෙන්නත් බෑ. විද්‍යාඥයෙක් වෙන්නත් බෑ, ගණිතඥයෙක් වෙන්නත් බෑ, පයිලට් කෙනෙක් වෙන්නත් බෑ. නමුත් දරුවා දිහා අවධානයෙන් බලාගෙන ඉන්න අම්මටයි තාත්තටයි දරුවා හොඳට පේනවා. දරුවගේ හැකියා, දක්ෂතා, කුසලතා මුලින්ම දකින්න ගුරුවරු දෙන්න තමයි අම්මා තාත්තා කියලා කියන්නේ. දරුවට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕන. මනස හදා මිනිහෙක් කළා, තුන්වෙනි යුතුයකමේ ඔළුව හදා උගතෙක් කළා. හතරවෙනි යුතුයකම පතිරූපේන ධාරේන සංයෝජෙන්ති. දරුවන්ගේ සුදුසු කල වයස ආවයින් පස්සේ දරුවන්ට ගැළපෙන හැටියට, ගෙවල් දොරවල් වලට ගැළපෙන හැටියට අපි හැම කෙනෙකුටම ආවේනික වුණු පරම්පරාගත කුලසිරිත් තියෙනවා, චාරිත්‍ර විදි තියෙනවා. ඒවාට ගරු කරමින් දෙමාපිය ආශිර්වාද මැද හැබැයි දරුවන්ට ගැළපෙන හැටියට ආවාහ විවාහ කටයුතු කර දෙන්න. පස්වෙනි යුතුයකම තමන් සන්තකව යමක් කමක් තියෙනවා නම් පමණක් තියෙන දේ දරුවන්ට බෙදලා දෙන්න ඕනේ. තියෙනවා නම් යමක් කමක් දරුවන්ට ඒව බෙදලා දෙන්න ඕනේ. නැත්තම් කොහෙන් දෙන්නද? නමුත් මම දකිනවා අම්මා කෙනෙකු තාත්තා කෙනෙකු විසින් තම දූ පුතුන්ට දිය යුතු දෑවැදි දෙකක් තියෙනවා. මොකක්ද? අම්මලා තාත්තලා දරුවන්ට දිය යුතු පළවෙනි දෑවැද්ද තමයි මනුස්සකම.
දෙවෙනි දෑවැද්ද තමයි උගත්කම. දැන ඉගෙන ගත්තම එයයි කෙනෙකුගේ වත්කම, ගුණ නුවණ දැක්කම ඔහුට සලකයි ලොවේ ඔක්කොම. ගුණ කිව්වේ මනුස්සකම, නුවණ කිව්වේ උගත්කම. නෙළුම නිසා බැබලෙනවා විල, විල නිසා බැබලෙනවා නෙළුම, නෙළුමයි විලයි දෙකම නිසා බැබලෙනවා අවට පරිසරය. බලන්න නෙළුම් පිපිච්ච වැවක් තියෙන ගම කොච්චර සුන්දරද කියලා. එතකොට මනුස්සකමයි උගත්කමයි දෙකම ලැබුණු දරුවගෙන් අතන බැබලෙන්නේ ගමනේ. මනුස්සකමයි උගත්කමයි දෙකම ලැබුණු දරුවගෙන් රටත් බැබලෙනවා, ජාතියත් බැබලෙනවා, ආගමත් බැබලෙනවා. දැන් මේ දරුවා සම්පතක්ද විපතක්ද? මිල කල නොහැකි අමිල වූ සම්පතක් බවට පරිවර්තනය වී අවසන්. අන්නේ දරුවා කල්පනා කරනවා මං අද කාටවත් බරක් නැතුව, කිසි කෙනෙකුට අතපාන්න නැතුව, කිසි කෙනෙකුගෙන් ඇනුම් බැනුම් අහන්නේ නැතුව, කිසි කෙනෙකුගෙන් අවලාද විඳින්නේ නැතුව, සීලාචාර ශිෂ්ටකාමී දැනුගත් හොඳ පුරවැසියෙක් හැටියට මේ ජන සමාජය තුල කාටවත් බරක් නැතුව ජීවත් වෙන්නට පුළුවන්. මේ ශක්තිමත් පදනම වැටුනේ කාගෙන්ද, කොහෙන්ද, කවුද? දරුවෝ කල්පනා කරනවා. එහෙම කල්පනා කරන දරුවගේ මනසට නිරන්තරයෙන්, નિરાයාසයෙන්, නිතැතින් ඇතුළත් වෙනවා මේ සෑම ශක්තියකම මුල මගේ අම්මයි තාත්තයි, අපේ අම්මයි තාත්තයි. එහෙනම් ඒ දරුවෝ මොකද කරන්නේ? අර අම්මා තාත්තට සලකනවා. එහෙනම් දරුවන්ගනුත් දෙමව්පියන්ට ඉටු වෙන්නට ඕන වගකීම් යුතුයකම් පහක් තියෙනවා. පළවෙනි වගකීම තමයි බතෝනේ සම්බරිස්සාමි. තමන්ගේ අත් දෙකින් අම්මා තාත්තට කණ්ඩ බොණ්ඩ දෙන්න කිව්වා. දෙවෙනි යුතුයකම තමයි කිච්ඡං නේසං කරිස්සාමි. කුදුමහත් කටයුතු තමන්ගේ දෑතින් අම්මා තාත්තා වෙනුවෙන් ඉටු කරන්න කිව්වා. බතෝනේ සම්බරිස්සාමි, තමන්ගේ අත් දෙකෙන් අම්මා තාත්තට සලකන්න කිව්වා. කිච්ඡං නේසං කණ්ඩ බොණ්ඩ දෙන්න කිව්වා. කිච්ඡං නේසං කරිස්සාමි, කුදුමහත් කටයුතු තමන්ගේ දෑතින් අම්මා තාත්තා වෙනුවෙන් ඉටු කරන්න කිව්වා. දැන් එතකොට බුදුහාමුදුරුවෝ මේ දරුවන්ට සලකන්න කිව්වේ දෙමව්පියන්ගේ ඇරිච්ච හැටද වැහිච්ච හැටද? පැහැදිලි. ඇරිච්ච හැටනේ සලකන්න කිව්වේ. අපේ අම්මලා තාත්තලට අපි සලකන්න ඕන ඇයි පින්වත්? අපේ දෙමව්පියන්ට, අපේ පින්බර අම්මා තාත්තට අපි දරුවෝ හැටියට, පින්බර දරුවෝ හැටියට අපි මේ දෙමව්පියන්ට සලකන්න ඕන ඇයි පින්වත්? ඒකට මූලික සාධක තුනක්, කරුණු තුනක් තථාගත බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ තුලින් පැහැදිලි කරනවා. ඒ කරුණු තුන තමයි ආපාදකා, පෝෂකා, ඉමස්ස ලෝකස්ස දස්සීතාරා කියන මෙන්න මේ ධර්මතා තුන. පළවෙනි කාරණේ තමයි ආපාදකා. මොකද්ද මේ ආපාදකා කියන්නේ? ඔය ඇත්තෝ පුංචි බිලිඳු දරුවෙක් දිහා බලන්න. පුංචි බිලිඳු දරුවෙක් දිහා බලන්න. එතකොට මේ පුංචි බිලිඳු දරුවාව ලොකුමහත් කරන්න, උස්මහත් කරන්න, ඇති දැඩි කරන්න අම්මා කෙනෙකු, තාත්තා කෙනෙකු හැටියට කොච්චර දුක් විඳිනවද? කොච්චර වෙහෙස වෙනවද? කොච්චර මහන්සි වෙනවද? අම්මලා තාත්තලා අපිව කුඩා කාලෙදී ක්‍රමවේද 10කින් ආරක්ෂා කළා. අම්මලා තාත්තලා අපිව කුඩා කාලේ ක්‍රමවේද 10කින් ආරක්ෂා කළා. මොකද්ද මේ ක්‍රමවේද 10? අවුවෙන්, පින්නෙන්, වැස්සෙන්, හුළඟින්, මැසි මදුරුවන්ගෙන්, පරිසරයෙන්, කැම්බීම් වලින්, ඇවතුම් පැවතුම් වලින්, මිනිස්සුන්ගෙන්, සත්තුන්ගෙන් මේ ක්‍රමවේද 10න් අම්මයි තාත්තයි අපිව ආරක්ෂා නොකළා නම් අපි වැනි නිර්මාණයක් කවදාකවත් ලෝකෙට ලැබෙයිද? නෑ. බලන්න පුංචි කාලේ නාවනකොට ඔළුව අතගගා රවුම් කර කර හැදුවා. මූණ අතගගා රවුම් කර කර හැදුවා. නහය අතගගා මැද්දට ගත්තා. කන් දෙක අතගගා දෙපැත්තට හැදුවා. අත් දෙක අතගගා ඇඟිලි ටික ඇද ඇද කෙලින් හැදුවා. කකුල් දෙක එක ළඟට තියලා තුනටියේ ඉඳලා පහළට දනහිය, දනහියෙන් ආයි නැවත පහළට යටිපතුල් දක්වා අතගගා හැදුවා. මේවා ස්වයංක්‍රීයව හැදුන නෙවෙයි. මේවා වැඩිපුර අතගගා හැදුවේ අම්මනේ.
වැඩිපුර අතගගා හැදුවේ අම්මා. එහෙමනම් පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේ ආපාදකා කියලා කිව්වේ ඒකයි. අපිව ආරක්ෂා කළා. එතකොට දෙවෙනි කාරණේ තමයි පෝෂකා. අපිව පෝෂණය කළා. දැන් බලන්න, මාස 10ක් දුක් විඳපු අම්මා දරුවා මේ ලෝකෙට බිහි කරලා අඬනකොට ඒ මාස 10 විඳපු සියලු දුක්ඛන්දරාවන්ගෙන් එක අංශු මාත්‍රයක් මේ අම්මට මතක් වෙනවද? නැහැ. එක අංශු මාත්‍රයක් මේ අම්මට මතක් වෙන්නේ නැහැ. එහෙමනම් තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන විදිහට මාස 10ක් දුක් විඳපු අම්මා දරුවා මේ ලෝකෙට බිහි කරලා අඬනකොට ලේ අර දරුවගේ අඬන හඬ අම්මට ඔරොත්තු නොදීම නිසා ලේ කිරට හැරුණා. කාටද දෙයියනේ ලේ කිරි කරන්න පුළුවන්? කාටද පුළුවන් ලේ කිරි කරන්න? කිරි ටික නම් පිටි කරලා අපට එවනවා පින්නුට. ලේ කිරි කරන්න පුළුවන් කාට? ලයක් කිරි කළ හැකි එකම මනෝවිද්‍යාඥයා අම්මා විතරයි. අම්මට විතරයි දේ කරන්න පුළුවන්. වෙන කාටවත් බෑ. බලන්න මේ අම්මා කෙනෙක් කැටුවට මේ අම්මා කොච්චර සෙනෙහසකින්ද මේ කිරි ටික පොවන්නේ. ආවට ගියාවට ඕනවට එපාවට නෙවෙයිනේ. කිරි පොන හැම වෙලාවකම හැම අම්මා කෙනෙකුගෙම දහසක් පැතුම් ප්‍රාර්ථනා ගොඩවල් තුනකට වැටෙනවා. කිරි පොන හැම වෙලාවකම හැම අම්මා කෙනෙකුගෙම දහසක් පැතුම් ප්‍රාර්ථනා ගොඩවල් තුනකට වැටෙනවා. මොකද්ද මේ ගොඩවල් තුන? ප්‍රාර්ථනා තුන. පළවෙනි ප්‍රාර්ථනාව මගේ දරුවා නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා. දෙවෙනි ප්‍රාර්ථනාව මගේ දරුවා සීලාචාර හොඳ හැදිච්ච දුවෙක් පුතෙක් වේවා. තුන්වෙනි ප්‍රාර්ථනාව මගේ දරුවා රටට, ජාතියට, ආගමට ගරු කරන, වැඩ කරන, දැන උගත් දුවෙක් පුතෙක් වේවා. මේක තමයි හැම අම්මා කෙනෙකුගේම තාත්තා කෙනෙකුගේම ප්‍රාර්ථනා. එතකොට මව් කිරි ටිකක් දෙනකොට විතරද දරුවා නිදුක් වෙන්නේ, නිරෝග වෙන්නේ, සුවපත් වෙන්නේ? වෙළඳපොලේ මොන තරම් කිරිපිටි වර්ග තියෙනවද? මේවා දුන්නාම දරුවා නිදුක් වෙන්නේ නැද්ද? නිරෝග වෙන්නේ නැද්ද? සුවපත් වෙන්නේ නැද්ද? අපි බලමු. පින්වත්. එතකොට දැන් දරුවෙක් මව් කුස පිළිසිඳ ගත්තාම අම්මා කෙනෙකුට දෙනවා, දරුවා මේ ලෝකෙට බිහි කළාට පස්සේ අම්මා කෙනෙකුට දෙනවා ප්‍රමුඛ උපදේශ මාලාවක්. ඒ ප්‍රමුඛ උපදේශ මාලාවේ පළවෙනි ප්‍රමුඛ උපදේශය තමයි දරුවා ඉපදී 6 මාසක් යන තෙක්වත් දරුවට මව් කිරි ටිකක් පමණක්ම දෙන්න කියලා කියනවා. අවමනේ. ඇයි ඒ? ඒකට හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි දරුවා මව් කුස තුල ඉඳෙද්දී අම්මා ගන්න ආහාර පාන වර්ග තමයි දරුවට පෝෂණය වෙන්නේ. ඒකට අම්මට ගන්න විතරනේ තියෙන්නේ, දෙන්න දෙයක් නැහැනේ. දරුවා මේ ලෝකෙට බිහි කළාට පස්සේ අම්මා ගන්නත් ඕනේ, දරුවට දෙන්නත් ඕනේ 100%. එතකොට දරුවෙක් මේ ලෝකේ බිහි කරපු අම්මා තුරුළු කරගෙන කිරිපෝන හැම වෙලාවකම අම්මා දරුවාට කිරි ටික පුවන්නේ මොන තරම් ආදරෙන්. නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා. එහෙනම් මව් කිරි ටිකක් දෙන්න කියලා කියන පළවෙනි හේතුව තමයි මව් කිරි කියලා කියන්නේ දරුවෙකුගේ කායික වශයෙන් වර්ධනය වීමේ, වැඩිීමේ සියලු ශක්ති ජනක පෝෂ්‍ය පදාර්ථ වලින් 88ක් අධිපෝෂණ ගුණය මව් කිරි වල තියෙනවා. මම ඔබෙන් අහන්නේ වෙළඳ පොලේ මොන තරම් කිරිපිටි වර්ග තියෙනවද? එක කිරිපිටි වර්ගයක නමක් කියන්න මම අභියෝග කරනවා 88ක් අධිපෝෂණ ගුණයි තියෙන එකම කිරිපිටි වර්ගයක නමක් කියන්න. නෑ පිටුත්. නෑ කිව්වොත් නෑම තමයි. මතක තියාගන්න 88ක් අධිපෝෂණ ගුණයේ තියෙන ලෝකේ ප්‍රශස්තම හොඳම කිරි මව් කිරි විතරයි. මව් කිරි වල 88ක් තියෙනවා. 100% දෙන්න එපා. 88ක් මව් කිරි වලින් ලැබෙනකොට ඉතිරිය 112නේ. එක දුන්නත් එකයි නැතත් එකයි.
දෙවෙනි හේතුව තමයි මව් කිරිබොන දරුවන්ට බෝ වෙන රෝග හැදෙන ප්‍රවණතාවය අඩුයි. එහෙනම් මව් කිරි කියලා කියන්නේ අනිත් පැත්තෙන් ප්‍රතිශක්ති කරණය. මේ ගමේ ගොඩේ හැදිච්ච අපේ අම්මා ඕව දන්නවයි. මේ ප්‍රතිශක්ති කරණයයි ඊළඟට අධිපෝෂණ ගුණ ඒවා අපේ අම්මලා දන්නේ නැහැ. නමුත් අම්මා කිරි ටික පොන වෙලාවේ ප්‍රාර්ථනාවක් කළා නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා. මව් කිරි ටික බොනකොට නිදුක් වෙනවා නිරෝග වෙනවා සුවපත් වෙනවා. ඔබ හිතන්න කල්පනා කරන්න. අසීමිත ආදරයකින් තුරුළු කරගෙන දරුවා මව් කිරි ටික දෙන අම්මත් ඒ වගේම කඩේට ගිහිල්ලා කිරි පැකට් එක අරගෙන ඇවිල්ලා ඒක දිය කරලා බෝතලයකට ගහලා අඬන වෙලාවේ සූප්පුව කටේ ඔබන අම්මත් අතර වෙනසක් නැද්ද? තියෙනවනේ. අහසට පොළොව වාගේ වෙනසක් තියෙනවා. අම්මා කෙනෙක් දරුවා අඬනකොට තුරුළු කරගෙන කිරි ටික පොන හැම වෙලාවකම කරුණාවයි මූලික වෙන්නේ. බෝතලේ කිරි ටික දිය කරලා සූප්පුව කටේ ගහන අම්මගේ කොහෙද කරුණාව? කොතනද කරුණාව තියෙන්නේ? එනිසා පින්වතුනි අපේ අම්මා අපිව හදන වඩන කාලේ මොනතරම් කණ්ඩ බොණ්ඩ තිබුණත් කෑම් බීම් තිබුණත් වාර ගණන් වේල් ගණන් දරුවෝ නිසා බඩගින්නේ ඉඳී. විහිළුවටවත් කිව්වද බලන්න. දුවේ පුතේ ඕගොල්ලෝ හදන වඩන කාලේ මෙච්චර වේල් ගානක් බඩගින්නේ ඉඳගෙනයි මං ඕගොල්ලෝ හැදුවේ කියලා විහිළුවටවත් කිව්වා නෑ. එතකොට අපේ තාත්තලා නිකන්ද හිටියේ නෑ. කය වෙහෙසවල හම්බ කරගත්ත හැම සතයක්ම බුද්ධිය වෙහෙසවල හම්බ කරගත්ත හැම සතයක්ම වියදම් කර වාසනා ගුණයකින් වෙන්න පුළුවන්. තමන්ගේ හැකියා දක්ෂතා කුසලතා මත වෙන්න පුළුවන්. පරම්පරාවෙන් වෙන්න පුළුවන්. උරුම වෙච්ච ලැබිච්ච හැම දෙයක්ම වියදම් කර තාත්තත් අපිව පෝෂණය කළා. අපිව හදන වඩන කාලේ අපේ තාත්තලා වාර ගණන් වේල් ගණන් මොනතරම් කණ්ඩ බොණ්ඩ තිබුණත් නැතත් දරුවෝ නිසා වාර ගණන් වේල් ගණන් දරුවෝ නිසා බඩගින්නේ ඉඳී. හැබැයි දරුවෙකුගේ එක වේලක බඩගින්නක් කොයි තාත්තට දොරොත්තු වෙන්නේ? අපිව පෝෂණය කළා. දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණේ තමයි ඉමස්ස ලෝකස්ස දස්සීතාරා. දුවේ පුතේ සමාජ කියන්නේ මේකයි. සමාජේ ජීවත් වෙන්න ඕන මේ විදිය. මේ අපට ගැළපෙන දේවල්, මේ නොගැළපෙන දේවල්, මේ යා යුතු මග, මේ නොයා යුතු මග, මේ කල යුතු දේ, මේ නොකල යුතු දේ, මේ ගැළපෙන අය, මේ නොගැළපෙන අය, මෙන්න මේ මූලික අධ්‍යාපනය, මූලික ශික්ෂණය, මූලික දැනුම, මූලික අවබෝධය අපට දුන්නේ අපේ අම්මයි තාත්තයි. බලන්න නැද්ද කියලා පුංචි කාලේ අපිට කන බොන හැටි, අඳින පළඳින හැටි, වැසිකිලි කැසිකිලි යන හැටි, තැනකට ගියාම ඉන්න හැටි, තැනකට ගියාම හැසිරෙන හැටි, වැඩිහිටියන්ට ගරු කරන හැටි, වැඩිහිටියොත් එක්ක කතා බහ කරන හැටි, වැඩිහිටියන්ට වඳින පුදන හැටි කවුද මේවා අපට ඉගැන්වුවේ? පිටරට වලින් ඇවිල්ලාද? නෑ. අපේ රත්තරන් අම්මයි තාත්තයි. පුබ්බාචරියාති භික්ඛවේ මාතා පිතුන්නං ඒතං අදිවචනං. අම්මා තාත්තා කියන්නේ පෙර ගුරුවරු. අම්මා තාත්තා පෙර ගුරුවරු නම් පෙර පාසල කොහෙද? අපේ ගෙදර පුංචි කාලේ කන බොන හැටි, අඳින පළඳින හැටි, වැසිකිලි කැසිකිලි යන හැටි මේවා අපට ඉගැන්වුවේ අපේ අම්මයි තාත්තයිද? මේ හැම දෙයක්ම අපට ඉගැන්වුවේ අපේ අම්මයි තාත්තයි. මේ අම්මලා තාත්තලා අපට අමතක වෙයිද? එහෙනම් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට මේ ලෝකේ තියෙන වටිනම වස්තුව දරු සම්පත. දරුවා සම්පතක්, දරුවා නැමැති සම්පතක් හැටියට දායාද කරපු අම්මලා වයසට ගියාට පස්සේ මොනවද අපින් බලාපොරොත්තු වෙන්නේ? දැන් බලන්න කුඩා කාලේ අපිව අතින් අල්ලගෙන, දෑතින් අල්ලගෙන පාසලට යවන ගමන් මන්ත්‍රයක් ජප කරනවා වගේ අපේ අම්මයි තාත්තයි අපෙන් ඉල්ලුවේ මොනවද? කිව්වේ මොනවද? ඉල්ලුවෙත් කරුණු දෙකයි, කිව්වෙත් කරුණු දෙකනේ. මොනවද? දුවේ පුතේ හොඳ ළමයෙක් වෙන්න. දුවේ පුතේ හොඳට ඉගෙන ගන්න. වෙන මොකුත් කිව්වද?
වෙනමකුත් ඉල්ලුවද? ලයිට් බිල් ගෙවන්න, වතුර බිල් ගෙවන්න, ටෙලිෆෝන් බිල් ගෙවන්න, ටැක්ස් ගෙවන්න කිව්වද? නෑ. ඔය කිසිම දෙයක් කිව්වේ නෑ. ඔය දෙක විතරමයි කිව්වේ. එතකොට මේ ජන සමාජය තුළ ජීවත් වෙන්න පුළුවන් මේ මූලික පදනම ශක්තිය ගොඩනගා ගන්න බලය ශක්තිය දීපු හැම බලයක් හැම ශක්තියක්ම දීපු අම්මා තාත්තා වයසට යනකොට කවදාක්වත් ඉල්ලන්නෙත් නැහැ. කවදාක්වත් යදින්නෙත් නැහැ. කවදාක්වත් කියන්නෙත් නැහැ. කරුණු දෙකක් දරුවන්ගෙන් ලොකු මහත්තුණු, උස් මහත්තුණු, දැනුගත්තුණු හැම පැත්තකම ශක්ති සම්පන්න වූ දරුවාගෙන් කියන්නේ නැතුව නිහඬව අම්මයි තාත්තයි කරුණු දෙකක් බලාපොරොත්තු වෙනවා. මොනවද? එක, වයසට ගියාම අපිව රැක බලා ගන්න. ලෙඩ දුකක් හැදුනොත් පිහිට වේවි. ඔවුන් කන බොන දෙයක් අපට දෙවි. දෙක, මරුණහම පින්දේ වෙන මොනවද බලාපොරොත්තු වෙන්නේ? වෙන මොකුත් නැහැ. එහෙනම් තථාගත බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා දරුවන්ගනුත් දෙමව්පියන්ට එහෙනම් ඉටු විය යුතු යුතුයකම් පහක් තියෙනවා. බතෝනේ සම්බරිස්සාන. තමන්ගේ අත් දෙකින් අම්මා තාත්තට කන්න බොන්න දෙන්න. කිච්ඡං නේසං කරිස්සාමි කුදු මහත් කටයුතු තමන්ගේ දෑතින් අම්මා තාත්තා වෙනුවෙන් ඉටු කරන්න කියලා. තථාගත මගේ බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තට සලකන්නම කියපු බුදු පුතෙක් නෙවෙයි. අම්මා තාත්තට සලකපු බුදු පුතේ. තථාගත බුදුරජාණන් අම්මා තාත්තට සලකපු බුදු පුතේ. කොහොමද අම්මා තාත්තට සැලකුවේ? සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා දවස් 7යි අම්මා මිය ගියා මහා මායා බිසව. මිය ගියලා තව්තිසා දිව්‍ය ලෝකේ දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉපදුනේ. දෙවඟනක් නෙවෙයි දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉපදුනේ. තථාගත බුදුරජාණන් වහන්සේ අම්මට පිහිට වුණේ කොහොමද? තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා 7 වෙනි වස තව්තිසා දිව්‍ය ලෝකේ තමයි වස්වැසුවේ. මොකටද මේ තව්තිසා දිව්‍ය ලෝකේ තෝරගත්තේ? මොකෝ මේ දඹදිව් තලයේ ඉඩ නැතුවද? මේ මහ පොළවේ නැත්තම් මේ ලෝකේ ඉඩ නැතුවද මේ තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කර බුදුහාමුදුරු? මනුස්ස ලෝකේ ඉඩ නැතුවද? නෑ. අම්මට පිහිට වේ. අම්මට පිහිට වේ. ඇයි? මේ අම්මගේ ණය එහෙම ලේසි ණයක් නෙවෙයි. මේ අම්මගේ ණය කවුරුවත් හිතන්න එපා අම්මලා තාත්තලාගේ ණය එහෙම ලේසි ණයක් කියලා. දින්නාහම් භික්කවේන සුප්පතිකාරං වදාමි. මහණෙනි මේ ලෝකේ යම්කිසි දරුවෙකුට මුළු ජීවිතේ පුරා සලකලා ණය ගැවලා ඉවර කරන්න බැරි දෙන්නෙක් ඉන්නවා. කතමේ සම් දින්නම් කවුද මේ දෙන්නා? මාතුච්ච පිතුච්ච අම්මයි තාත්තයි දෙන්නේ. අම්මා තාත්තගේ ණය එහෙම ලේසි ණයක් නෙවෙයි. ඒතර මේ අම්මා ඒකා සංඛ්‍ය කල්පලක්ෂයක් බුද්ධකාරක ධර්ම පිරුව අම්මා කෙනෙක්. බුද්ධකාරක ධර්ම පිරුව අම්මා කෙනෙක්. එතකොට මේ අම්මගේ ණය එහෙම ලේසි ණයක් නෙවෙයි. මොනවද බුද්ධකාරක ධර්ම? දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කාන්ති සච්ච මදිඨානම් මෙත්තු පෙක්කාතිමා දස. දානේ සීලේ නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය ශාන්ති සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන මෙන්න මේ බුද්ධකාරක ධර්ම ඒකා සංඛ්‍ය කල්පලක්ෂයක් මේ අම්මා පිරුවා. පුරලා ප්‍රාර්ථනා කළේ මොනවද? අහිංසකම පැතුමක් නේ. මගේ කුසේ බුදු පුතෙක් වෙලාම උපදීවා. මේ ණය ලේසිද? ලේසි ණයක්ද? මේ අම්මගේ ණයෙන් නිදහස් වෙන්න ඕන කියලා කල්පනා කරපු මේ උතුම් ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා 7 වෙනි වස එහි වස්වසලා අම්මට විජම්බන තථාගත බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ගාම්භීර ගැඹුරුම ධර්මයේ තමයි විජම්බන නැත්තම් අභිධර්ම දේශනා කරලා අම්මව සෝවාන් ඵලයට පත් කරලා අම්මගේ ණයෙන් නිදහස් වුණා. බුදුහාඳුරු අම්මට ණය නෑ. තථාගත බුදුරජාණන් වහන්සේ අම්මා මිය ගියාට පස්සේ හැදුවේ මහා ප්‍රජාපති ගෝතමිය. එතුමියටත් මේ ශාසනයේ දායාදේ ලබලා දීලා එතුමියවත් සංසාර කතරින් එතර කෙරුවා. ඊළඟට එතනින් නතර වුණාද? තාත්තා එතකොට අනාගාමි ඵලයට පත් වෙලා හිටියේ සුද්ධෝදන මහරජතුමා. බුදුරජාණන් වහන්සේ ආරංචියක් ලැබෙනවා සුද්ධෝදන මහරජතුමා ලෙඩ වෙලා කියලා.
බුදුරජාණන් වහන්සේ අනාරාධිතව තාත්තා බලන්න වැඩම කළා. වෙනදට රජමාලිගාවට එනකොට තාත්තා තමයි වැඳලා පිළිගන්නේ. අද නෑ තාත්තා. බුදුරජාණන් වහන්සේ සිරියහන් ගබඩාවට තාත්තා නිදන කාමරයට රජමාලිගාවේ වැඩම කළා. වැඩම කරනකොට තාත්තා ලෙඩ ඇඳේ දිග ඇදිලා හිටියේ. රෝගීව. මේ දිහා බලලා මහා සංවේගයක් ඇති කරගත්තා. හෝ මේ රටක් පාලනය කරපු මේ පාලකයට අද පිහිට වෙන්න පුළුවන් කාටද? කාටවත් පිහිට වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ හිමින් පියවර මනිනව නැත්තම් වැඩම කරනවා. තාත්තගේ ඇඳ ළඟට ගිහිල්ලා වාඩි වෙලා අහනවා තාත්තගෙන්, පිය මහරජතුමනි සුව දුක් කෙසේද? තාත්තේ සැපසනීප කොහොමද? එතකොට සුද්ධෝදන මහරජතුමා දීපු උත්තරේ, බුදු පුතේ මගේ අතරි දෙනවා. මේක නිකංගයක් නෙවෙයි. රජමාලිගාව. රජමාලිගාවේ අතට පයට ඕන තරම් සේවකයෝ ඉන්නවා. ඇයි මේ සේවකයෙකුට නොකිය බුදුරජාණන් වහන්සේට කිව්වේ බුදු පුතේ මගේ අතරි දෙනවා කියලා? මෙන්න මෙතනයි පින්වතුනි අපි හිතන්න ඕනේ. දෙමව්පියන්ගේ හදවත් තුල දරුවෝ කියන සංකල්පයත්, දරුවන්ගේ හදවත් තුල දෙමව්පියෝ කියන සංකල්පයත් කාටවත් බිඳින්න බෑ. කාටවත් කඩන්න බෑ. ඒක වෙන් කරන්න බෑ. අපේ සම්මස් නහර ඇට මිදුළු වස්සේ මේ සංකල්පයේ කිඳා බහැලා ඇතුළත් වෙලා තියෙන්නේ. ඒක කඩන්න බෑ. බුදු වුණත් මගේ පුතා. එහෙමනේ සුද්ධෝදන රජතුමා හිටියේ. බුදු වුණත් මගේ පුතා. කියන්න කෙනෙක් නෑ, පුතාට තමයි කියන්න ඕනේ. බලන්න අපිට ලෙඩක් දුකක් කරදරයක් ඇති වුණාම, වෙන යම් ප්‍රශ්නයක් ඇති වුණාම අම්මයි තාත්තයි කාටද කියන්නේ බලන්නකෝ. දරුවන්ටනේ. වයසට ඒතර ඒ වගේ තමයි මෙතන මේ සංසිද්ධියක්. ඒතර මෙතනදී බුදුරජාණන් වහන්සේට කියනවා බුදු පුතේ මගේ අතරේ දෙන්න. අන්න ඒ වෙලාවේ මහා ධර්ම සංවේගයක් ඇති වුණු බුදුරජාණන් වහන්සේ ඇඳ උඩ වාඩි වුණා. ඇඳ උඩ වාඩි වෙලා තාත්තගේ රිදෙනවයි කියපු අතගාමින් එක අතක් උඩ තියලා අනිත් අතෙන් අතගාමින් පිරිමදමින් තාත්තට ධර්මයේ දේශනා කළා. තාත්තගේ හිත එක්කන් වුණා. තාත්තට දැන් තමයි බණ කියන්න හොඳ වෙලාව කියලා බුදුරජාණන් වහන්සේ ඒ ඇඳම උඩම වාඩි වෙලා තාත්තට ධර්මයේ දේශනා කළා. දේශනාව අවසන් වෙනකොට සුද්ධෝදන මහරජතුමා රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා අමාසුව සලසාලා. නතර වුණාද? බුදුහාඳුර නතර වුණාද? නෑනේ. තථාගත බුදුරජාණන් වහන්සේ එතනින් පිරිනිවන් පෑවට පස්සේ ගිහියෙක් කැටියට දවස් 7යි ජීවත් වුණේ. පිරිනිවන් පෑව. බුදුරජාණන් වහන්සේ තාත්තගේ දේහය පිටිපස්සෙන් ආදාහන මළුවතේ ගමන් කරලා තාත්තට පිය මහරජතුමාට ගරු කළා. ධර්මයේ කිසිම තැනක සඳහනක් නැහැ මගේ බුදුහාමුදුරුවෝ ගිහියෙකුගේ දේහයක් පිටිපස්සෙන් වැඩම කළා කියලා කිසිම තැනක සඳහන් වෙලා නැහැ. මෙතන සඳහන් වෙලා තියෙනවා. ඇයි? තාත්තට ගරු කරා. බුදුහාමුදුරුවෝ අම්මට සලකපු බුදු පුතෙක්. බුදුහාමුදුරුවෝ තාත්තට සලකපු බුදු පුතෙක්. මහරහතුන් වහන්සේලා සලකුවා. ප්‍රකෘති ශ්‍රාවකයන් වහන්සේලා පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා අම්මට තාත්තට සලකපු කණ්ඩ බොණ්ඩ තිබු කතා වස්තු අපේ බෞද්ධ සාහිත්‍යයේ බණ පොත්වල සඳහන් වෙනවා. දුප්පත් පොල්ලතු පැලෙන් පටන් ගත්තාම සිටුමාලිගාව රජමාලිගාව තෙක් අම්මා තාත්තට සැලකුවා. රජමාලිගාවෙන් පටන් ගත්තාම සිටුමාලිගාව දුප්පත් පොල්ලතු පැල තෙක් සැලකුවා. ඇයි මේ? අම්මා තාත්තා කියලා ඉන්නේ දෙන්නයි. දරුවෙකුට දෙන්නයි ඉන්නේ. ඒ දෙන්න ජීවත් වෙ ඉඳෙද්දී අපි සලකන්න ඕනේ. උදව් කරන්න ඕනේ. රැක බලා ගන්න ඕනේ. ගතසිත සතුටු කරන්න ඕනේ. මරුණට පස්සේ කරන්න තියෙන එකයි. කුලවංශන් ටපිස්සාමි. අම්මලා තාත්තලා සීලාචාර මිනිස්සු හැටියට ගමේ රටේ පළාතේ නමක් දිනාගෙන හිටියානම් ඒ ගුණ නම රකින්න. ඒ ගුණ නමකට කවදාකවත් කලු තියන්න එපා. අවනම්බු කරන්න එපා. අගෞරව කරන්න එපා. ඒ අම්මගේ තාත්තගේ නම ආරක්ෂා කරන්න. ඊළඟට දායජ්ජම් පටිපජ්ජාමි. මගේ අම්මා තාත්තා මට යමක් කමක් බෙදලා හදලා දුන්නේ දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දේවල් වෙන්න පුළුවන්. පරම්පරාවෙන් උරුම වෙච්ච දේවල් වෙන්න පුළුවන්. වාසනා ගුණයකින් ලැබිච්ච දේවල් වෙන්න පුළුවන්. ඒවා අපට බෙදලා දුන්නේ මගේ දුව මගේ පුතා මේවා රැකගනීවි ආරක්ෂා කර ගනීවි කියන බලාපොරොත්තු ඇතුවයි.
එහෙනම් ඒවා ආරක්ෂා කරන්න. නැති නාස්ති කරන්න එපා. විනාශ කරන්න එපා. ඒවා රකින්න. අම්මයි තාත්තයි දරුවන්ගෙන් බලාපොරොත්තු වන අවසාන යුතුයකම අටවාපන පීතානං කාලකතානං දක්කිනං අනුපදස්සාන. අපි මරුණයින් පස්සේ රත්තරන් දරුවෝ ටික එකට එකතු වෙලා පින්කම් කරලා ඒ පින්පෙත් අපි වෙනුවෙන් අනුමෝදන් කරાવી කියන බලාපොරොත්තුවක් පින් ඇති අම්මා තාත්තා පින් ඇති දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ජීවත් වෙන්න ඇරිච්ච හැට සලකන්න. බැහිච්ච හැට කරන්න තියෙන එකනේ පින්කම් කරලා පින් දෙන එක විතරයි. දරුවෝ කියලා කියන්නේ වස්තුවක්. දරුවෝ කියන්නේ වස්තුවක්. දැන් මගේ පවුලේ සමාජික සංඛ්‍යාව 8යි. කොල්ලෝ 5යි කෙල්ලෝ 3යි. මම පවුලේ 7 වෙනියා. ලකි 7. ඒකනේ මෙතන ඉන්නේ. මේ පුටු උඩ වාඩි වෙලා ලෝකයක් අමතන්න පුළුවන් ලෝකයාට කතා කරන්න පුළුවන් හැකියාව මට ලැබුණේ මගේ රත්තරන් අම්මයි තාත්තයි දරුවෝ 8 දෙනෙක් මේ ලෝකෙට බිහි කරපු නිසා. මම පහුගිය දවස්වල පාන්සකෝලයකට ගියා. දරුවෝ 16යි. පිරිමි ළමයි 8යි, ගැහැණු ළමයි 8යි. හැබැයි මට දුකක් ඇති වුණා. දරා ගන්න බැරි දුකක් ඇති වුණා. මොකද්ද ඒ දුක? දරුවෝ 16 දෙනෙක් ඉන්න අම්මගේ මිනිය එක්තරා මල් ශාලාවක පාලර් එකේ තිබුණා. ශාලාවක තැන්පත් කළා. එහෙමයි තත්ත්වය. කෝටි ගණන් වියදම් කරලා ගෙවල් දොරවල් හදනවා. හදලා ඉවර වෙලා සමහර දරුවෝ අම්මලා තාත්තලාගේ මිනිය ගෙදරටවත් ගේන්නේ නැතුව එහෙම්ම ශාලාවේ තියලා එළියට දානවා. සමහර වෙලාවට යම් හේතු කාරණා ඇති. නමුත් ඒවා නිදහසට කරුණු නෙවෙයි. අපි අපේ අම්මා තාත්තා ජීවත් වෙන්න දෙද්දි සලකන්න ඕනේ. වර්තමාන සමාජය ගත්තාම අපේ ජාතීන් අතර වේගය ගත්තාම හරි දුකක් හිතෙනවා. හිතට මහ ලොකු බයක් හිතෙනවා පින්වතුනි. අපේ රට අපට අහිමි වෙයිදෝ කියලා බයක් හිතෙනවා. සිංහල ප්‍රවර්ධන වේගයේ 0.9යි. 0.9යි. ඔක හැමෝටම තේරෙන්නේ නැහැ මොකක් වෙයිද කියලා හිතන්න අමාරුයි. ඒ නිසා දරුවෝ හදන්න. දරුවෝ මේ ලෝකෙට බිහි කළාට විතරක් මදි. ඒ දරුවන්ට මනුස්සකමයි උගත්කමයි දෙකම දෙන්න. හැබැයි මම එකක් දකිනවා. අම්මා කෙනෙකුගේ තියෙන වටිනකම, තාත්තා කෙනෙකුගේ තියෙන වැදගත්කම දුවෙකුට පුතෙකුට අවබෝධ වෙන්න නම් ඒ දුව ඒ පුතා අම්මා තාත්තා කියන උත්තරීතර තනතුරු දෙකෙන් පිදුම් ලබන්න ඕනේ. නැත්තම් මැරෙන්න ඕනේ. ඇයි මං එහෙම බරපතල විදිහට වචනයක් පාවිච්චි කළේ? ඔයත් අහලා ඇති අජාසත්ත චරිතය. අජාසත්ත කුමාරයා නිවන් දකින්ට හේතු සම්පත් තිබිච්ච පුතෙක්. බලන්න ආශ්‍රය නිසා මේ පුතා පිතෘ ඝාතකයෙක් වුණා, නොමගට ගියා. මේ ආශ්‍රය කියන එක පැවිදි වූ මටත් ගිහි වූ ඔබටත් 100% බලපාන. මතක තබා ගන්න. ආශ්‍රයකින් පුළුවන් ඥාන ගුණ දන වඩන්නත් පුළුවන්. ආශ්‍රයකින් පුළුවන් ඥාන දුන දන නසන්නත් පුළුවන්. ඒ තරමට ආශ්‍රය බලපාන. ගැළපෙනවා නම් සුදුසු නම් හොයාගෙන ගිහින් ඇසුරු කරන්න. නුසුදුසු නම් නොගැළපෙනවා නම් කලකෝලාහල ඇති කරගන්න එපා. නොගැළපෙනවා නම් අප්‍රමාදීව ඈත් වෙන්න. ඒක තමයි බුද්ධ නියමය. ඒ නිසා නොගැළපෙන ආශ්‍රයක් ලැබුණා. අන්තිමට රජකමේ රස ඔළුවට දැම්මා. ඒ තුලින් රජකම ගන්නට විවිධ කූට උපක්‍රම කළා. අන්තිමට රජකමේ රස දැනිච්ච පුතාට උපදෙස් දෙනවා තාත්තා මරලා රජකම ගන්න. ඒවට උපදෙස් ලැබුණ මේ දුෂ්ට පුජ්‍යලයාගෙන් ලැබිච්ච උපදෙස් අනුව ක්‍රියාත්මක වුණා. තාත්තා හිරගෙට දැම්මා. අන්තිමට කණ්ඩනුදී තිබ්බා. අන්තිමට වදකෝ රහසිගත තැනකට කැඳවලා යටිපතුල් පළලා ලුණු ඔබ්බවලා කිහිරි ගිනි අඟුරු ගොඩේ මැරෙනකන් ඇවිද්දවන්න කියලා නියෝග කළා. පුටුවක ඇවිදින් වාඩි වෙලා ඉන්නවා. ටික වෙලාවක් යනකොට රාජසභාවට නැත්තම් රාජමාලිගාවට රාජපාක්ෂික පුජ්‍යලයකට හසුම්පත් දෙකක් ලැබෙනවා වදකාගාරේ. මේ හසුම්පත් දෙකේ 1, 2 පළවන වර සහ දෙවන වර දිය යුතු හසුම්පත් හැටියට සඳහන් කරලා තිබුණේ. නමුත් මේ හසුම්පත් දෙකේම තියෙන්නේ මොනවද කියලා මේ රාජපාක්ෂික දරුවා මේ සේවකයා හොඳින් දන්නවා. මොකද කළේ? පළවෙනි වර දිය යුතු හසුම්පත ගහගත්තා ඉනේ. දෙවෙනි වර දිය යුතු හසුම්පත ගත්ත අතට
අරගෙන ගිහින් යුව රජතුමාට අජාසත් කුමාරයාට පිළිගන්නවා. මේක පිළිගත් අජාසත් කුමාරයා දිගෑරලා බැලුවා හසුන්පත. ඒකේ මොකක්ද තියෙන්නේ? යුව රජතුමනි ඔබතුමාට දාව දේවියට පුතෙක් ලැබුණා. පුතෙක් ලැබුණා. දරා ගන්න බැරි සතුටක් ඇති වුණේ. මම තාත්තා කියන උත්තරීතර තනතුරෙන් පිදුම් ලැබුවා කියන පණිවිඩයයි මේකේ තිබෙන්නේ. දරා ගන්න බැරි සතුටක් ඇති වෙලා අම්මා ළඟට ගියා. අම්මට වැඳලා අම්මගේ ආශිර්වාදේ ලබාගෙන අම්මට කියනවා අම්මේ අද මට දරා ගන්න බැරි සතුටක් ඇති වුණා. ඒ මොකද්ද පුතේ? අම්මේ මගේ දේවියට මට දාව පුතෙක් ලැබුණා. පුතෙක් ලැබුණා කියනකොට අම්මට දරා ගන්න බැරි තැන හිනහ වුණා. දරා ගන්න බැරි තැන බදාගෙන ඇඬුවා. අඬනකොට අහනවා ඇයි අම්මා මෙච්චර වැදගත් පණිවිඩයක් දීලා මම අම්මා අඬන්නේ ඇයි? මගේ පුතේ ඔබ නොදන්න හුඟක් දේවල් තියෙනවා. මට මේ එකක්වත් කියා ගන්න බැරි වුණා. මං කියන්නම් පුතේ අහගනි. මගේ පුතේ මගේ කුසේ උඹ පිළිසිඳ ගත්ත දවසේ මට ඇති වුණා පුතේ දොළ දුකක්. දෝ දෙක ල හදවත. හදවත් දෙකක් එකට ගැටීමෙන් උපදින මානසික අසහනයකට තමයි දොළ දුක කියන්නේ. මට ඇති වෙච්ච දොළ දුක මයි පුතේ උඹේ තාත්තගේ පපු පෙදෙස පළලා වැක්කිරනලේ බොණ්ඩ මේක තමයි මට ඇති වෙච්ච දොළ දුක. මම තාත්තට ප්‍රතිභක්තිය, ප්‍රති ප්‍රේමේ, ප්‍රති ගෞරවය ඇති කරගෙන කටයුතු කළේ මයි පුතේ. එහෙම කටයුතු කරපු සැමියා බිරිඳගේ දෙවියාය කියන උතුම් ආකල්පයෙන් කටයුතු කරපු තාත්තට මට මේ දොළ දුක කියන්න මගේ දිව නැවෙන්නේ නැහැ, කට හැරෙන්නේ නැහැ. මං ආයාසයෙන් මේක යටපත් කරගත්තා. මම එන්න කෘෂ වුණා, කෙට්ටු වුණා. මට කෑම බීම කන්න බොන්න බෑ. අන්තිමට මම බොහෝ දුර්වලත්වයටපත් වුණා. තාත්තා මා ළඟට ඇවිදින් පෙරත්ත කර මගෙන් අහනවා දේවිය මම මේ රටේ පාලකයා මට කල නොහැකි දෙයක් නැහැ ඕන දෙයක් කියන්න මං එහෙත් ඒ සියල්ල ඉවස දරාගෙන හිටියා කිව්වේ නැහැ. නමුත් තාත්තා මානසික වශයෙන් වැටිලා එක පැත්තකින් තාත්තගේ මානසික වැටීම රාජ්‍ය පාලනයට හොඳ නැහැ, රජ ගෙදරට හොඳ නැහැ, රජ පවුලට හොඳ නැහැ. මේ හැම දෙයකටම මේක තදට බලපානවා. තාත්තගේ මානසික වැටීම බැරි තැනම තාත්තට රහසිගතව කනට කොඳුරලා මට තියෙන දොළ දුක කිව්වා. තාත්තා මාව වට්ටම් කරගෙන සිරිහාන් ගබඩාවට නිදන කාමරයට එකතු කරගෙන ගිහිල්ලා ඇඳ උඩ වාඩි කරලා මගුල් කඩුවෙන් පපු පෙදෙස පළලා මට ලේ බොණ්ඩ සැලැස්සුවා. මම බැක්කෙනලේ අඬා බිව්වා. දොළ දුක සංසිඳුණා. තාත්තා මට හොරෙන් ත්‍රිවේදයේ පදප්‍රාප්ත බමුණු ගෙනල්ලා බමුණන්ට කණ්ඩ බොණ්ඩ දීලා තෑගි භෝග දීලා බමුණන්ට කිව්වා මගේ දේවියගේ කුස පිළිසිඳ ගත්ත දරුවෝ කොයි වගේ කෙනෙක්ද කියලා බලන්න. බමුණු එකහිලා කියනවා මහරජතුමනි ඔබතුමාගේ දේවියගේ කුස පිළිසිඳ ගත්ත දරුවා කවදා හරි දවසක ඔබතුමා මරලා රජකම ගන්නවා. පුතේ උඹේ අතින් තාත්තා මැරෙන බව දැනගත්තේ එදා පුතේ. එදායි දැනගත්තා. නමුත් තාත්තා උඹව මැරුවේ නෑ. ඉපදිලා දවස් 7යි මුළු රටටම මහා මංගල්‍යයස්සේ සලකලා නමක් තිබ්බා. බමුණු කැඳවල නම තිබ්බේ. බමුණන්ට බමුණු කිව්වා අජාසත්‍ර කියලා. අජාත ශස්ත්‍ර කියලා කිව්වා. අජාත කියන්නේ ඉපදෙන්නටත් පෙර, ශස්ත්‍ර කියන්නේ පිය රජුරවන්ට හතුරෙක් වුණා. ඒ නිසා අජාසත් පුතේ උඹ පුංචි කාලේ බේ අතේ විසර ගෙඩියක් ඇවිල්ලා අඬා වේදනාවෙන් කෑ ගහනවා. මේක තාත්තට ඇහුණා. මා ළඟට ඇවිදින් අසීමිත ආදරයකින් තුරුළු කරගෙන විසර ගෙඩියේ තිබිච්ච ඇඟිල්ල කට ඇතුළේ දාගෙන උර හිටියා. කටේ රස්නට පිපුරුවා. සරව ගෙඩිය ඇතුළේ ඒකත් ගිල්ලා පුතේ. ඒකත් ගිල්ලා. ඊළඟට නම් තබන උලලේ එහෙම කළා. ඊළඟට දිසාපාමොක් ආචාර්යවරයා ළඟට යවලා ශිල්පය ඉගන්නුවා. ශිල්පය ඉගන්නලා අවසාන වශයෙන් ඇවිල්ලා මාත් එක්ක ඉල්ලුවේ යුවරාජ පදවිය. ඒකත් දුන්නා පුතේ. ඒකත් දුන්නා. අද මේ රට පාලනය කරන්න පුළුවන් මට්ටමේ හොඳ පුරවැසියෙක් හැටියට උඹව පරිවර්තනය කළේ කවුරුත් නෙවෙයි පුතේ. උඹට උපදෙස් දෙන උපදේශය නෙවෙයිමයි පුතේ. උඹේ ඔය වද දෙන තාත්තා. මේ ටික කියනකොට අජාසත් කුමාරයාට දරා ගන්න බෑ. දැන් අජාසත් කුමාරයා දුවනවා වදකීනි වරන්න එපා මගේ තාත්තා නිදහස් කරපල්ලයි කියලා. හසුන්පත් දෙකක් දුන්නා. එකයිනි දුන්නේ. රාජසේවකයා බය වුණා. වේගයෙන් දිව්වා. රජතුමා යනවට වැඩිය වේගයේ දෙගුණ තෙගුණ කරලා ගිහිල්ලා වැඳලා අවසර අරගෙන ඉතුරු හසුන්පත දුන්නා. ඒකේ මොකද්ද තියෙන්නේ? එක දිගෑරලා කිව්වා යුව රජතුමනි ඔබතුමාගේ නියෝගයේ පරිදි මහරජතුමා මරා අවසන්. මුණුබුරාගේ උප්පත්තියත් සීයාගේ විපතත් දෙකම එකවර සිද්ධ වුණා.
අම්මලා තාත්තලාගේ වටිනකම දුවෙකුට පෙතෙකුට අවබෝධ වෙන්න නම් ඒ දුව පුතා අම්මා තාත්තා කියන උත්තරීතර තනතුරු දෙකෙන් පිදුම් ලබන්න ඕනේ. අවසාන වශයෙන් ඔබට හිතන්න පණිවිඩයක් දෙනවා. අපි අපේ දරුවෝ හදන්න ඕනේ, වඩන්න ඕනේ, ජන සමාජයට අපි දායාද කරන්න ඕනේ. කොහොමද? ඔබේ දරුවා දකින, මෙනෙහි වෙන, අරමුණු වන, මතක් වන හැම වෙලාවකම දරුවා දිහා බලබලා හදවතින් සතුට විඳින්නද? එහෙම නැත්නම් ඒ දරුවා පිළිබඳව හූල්ල අඬා ඇස්වල කඳුළුකට පුරවාගෙන අඬන්නද? විඳවන්නද? තීරණය ඔබට බාරයි. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මේ ගරුං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැමතෙම යහපතක් සිද්ධ වේවා. බැතියෙන් වනනට ඔබ ඔද තෙද ගුණ අරහත් බුදු රජ අවසර දෙනු මැන නිවුමට සිත් ගිනි අසරණ ලෝදාන හැකි වේවා මට බලයෙන් බුදු ගුණ අනන්ත බුදු ගුණ බලයෙන් මුළු ලෝක ධාතුවටම සිතක් ශාන්තියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.